සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට සතුසු විසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දවසේ මේ අප සූදානම් වන්නේ සෑම අඟහරුවාදා දිනකම උදෑසන 8ට බෞද්ධ ආරූපවාහිනිය තුලිනුත් සවස රාත්‍රී 10ට බෞද්ධ ගුවන් විදුලිය තුලිනුත් විකාශනය කරනු ලබන සද්ධර්ම සාගර සදහම් කතිකාවත ආරම්භ කරන්නටයි. ඒ සඳහා අද දවසේ අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර පූජනීය දොළොස්වල උදදිදීර ස්වාමීන් වහන්සේ පින්වත් හැමදෙනා වෙනුවෙන්මත් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරනු ලබන්නේ වල්පිට පදිංචි නන්දා උඩුවරගේ මෑණියන් සහ සේතන් විතාන පියාණන් ඇතුළු දූදරු පිරිස විසින් සදහම් කතිකාවත ආරම්භ කරන්නට පූජනීය දොළොස්වල උදිතදිර ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් පින්වත් හැම දෙනා වෙනුවෙන්ම নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට තුනුරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සෑම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ උදා වේවා. වැඩසටහන මෙහෙයවන අති ගෞරවනීය දෙල්වල සරණසිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, සද්ධර්ම සාගරය වැඩසටහනෙහි අද දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ වල්පිට පදිංචි නන්දා උඩුවරගේ මෑණියන් සේතන් විතාන පියාණන් ප්‍රධාන දූදරු පිරිස විසිනුයි. ඉතින් ඒ සත්පුරුෂ පිරිස බොහෝම සතුටටපත් වෙන්න තමන්ගේ ජීවිතයට විශේෂ පින්කමක් එකතු වෙන දවසක්. තමන්ගේ ධනය බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරලා ලක්ෂ ගණනකට බණ අහන්නට අවස්ථාව සලසා දීලා අද උදාර පිනක් ජීවිතයට එකතු කරගන්නවා කියලා හිතලා සතුටටපත් වෙන්න. ඒ පින් බලයෙන් මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලෝක ජීවිත සසර වසනාතුරා නිවන් දක්නාතුරාම වාසනාවන්ත වේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ කරගන්න මේ කුසල් උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඊළඟට සද්ධර්ම සාගරය වැඩසටහනටයි අපේ අවධානය යොමු කරන්නේ. ධම්මපදය ගැන අපි කවුරුත් අහලා තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ ගාථා 423ක් තියෙන ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ගාථා 423ක්. ඉතින් ওই ධම්මපදයට පුරාතනයේ පටන්ම ඒක විස්තර කරමින් එක එක පොත් ලියලා තියෙනවා. බණ පොත්. ධම්මපදයේ ගත්තහමත් ලෝකේ භාෂා 40කට පරිවර්තනය කරලා තියෙනවා ධම්මපදය. ලෝකේ එක එක රටවල් වල එක එක භාෂාවලට පරිවර්තනය කරලා දෙන භාෂා 40කින් පරිවර්තන තියෙනවා ධම්මපදේ. ධම්මපදයට පොත් ලියලා තියෙනවා රාශියක්ම. ඒක විස්තර කරන්න.
ඒ විස්තර කරන්න ලියපු පොත් අතරින් එකක් තමයි සද්ධර්ම සාගරය කියන පොත. පිටු 3000 ගානකින් යුක්ත වූ පොතක්. විශාල පොතක් නේ එතකොට. ඒක තනි පොතක් විදිහට මුද්‍රණය කරන්න අපහසු නිසා පොඩි පොඩි කොටස් වලට මුද්‍රණය කරලා තියෙන. නමුත් තනි පොතක් පිටු 3000 ගණනක. ලංකාවේ තියෙන විශාලම බණ පොත තමයි සද්ධර්ම සාගරය කියලා හඳුන්වන්නේ. ඒ සද්ධර්ම සාගරයේ තියෙන ධම්මපදයේ කතා, ගාථා, ඊළඟට ගාථාවල විස්තර තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අද નિયમિત කතාව. අද අපිට નિયમિત කතාව තියෙන්නේ යහළු දෙනමකගේ කතාව කියලා. ඒ කියන්නේ යහළු යාළුවන් වෙච්ච භික්ෂූන් වහන්සේලා දෙනමකගේ කතාවක් තමයි අද අපිට තියෙන කතාව. යහළුවා කියන්නේ කවුද කියලා හැම කෙනෙක්ම දන්නවනේ. යාළුවා කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම අඳුරන අයට තමයි යහළුවා කියන නම භාවිතා කරන්නේ. පුංචි කාලේ ඉඳන් අඳුරන අයට යහළුවා කියලා කියන්නේ. ඊළඟට මිත්‍රයා කියලා කියන්නේ ඊට වඩා වෙනස් තේරුමක් තියෙන එකක්. මිත්‍රයා කියන වචනේ පාලියෙන් විස්තර කරලා තියෙන සම්දිට්ඨ සම්භක්ත කියලා වචන භාවිතා කළා. ඒ කියන්නේ දැක්ක පමණින් හිතවත්කමක් ඇති වුණොත් යම් කිසි කෙනෙක් එක්ක. කතා කළ පමණින් සුහද බවක් ඇති වුණොත් අන්න යාට තමයි මිත්‍රයා කියන්නේ. කියන්නේ සමහර අය ඉන්නවා දැකපු දවසේ ඉඳන්ම අපිත් එක්ක හිතවත්. කතා කරපු දවසේ ඉඳන්ම අපිත් එක්ක හිතවත්. හැබැයි පුංචි කාලේ ඉඳන් අඳුරන්නේ. අන්න යාට තමයි මිත්‍රයා කියලා කියන්නේ. ඉස්සර පුංචි ළමයි වැලිබත්තු එනවනේ. දැන් වැලිබත්තු යන්නේ සෙල්ලම්ගේ වල් දාන්න. ඒව දැන් පුංචි ළමයින්ට ගොඩක් වෙලාවට නැහැ මං හිතන්නේ. ඉතින් ඉස්සර හැම පුංචි ළමෙක්ම වගේ වැලිබත්තු යනවා, කොම්පිට්ටු හදනවා, සෙල්ලම්ගේ වල් හදනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ළමයි වැලිබත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චර පැරණි කාලේ ඉඳන් තිබිච්ච එකක් තමයි මේ අවුරුදු 15ක් විතර ඇතුළත විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. අන්නේ වැලිබත් තුයන කාලයේ පටන් අඳුරන අයට යාළුවා කියනවා. යම් කිසි කෙනෙක් දුටු පමණින් කතා කළ පමණින් හිතවත් වුණා නම් එයාට අපි මිත්‍රයා කියන නම භාවිතා කරනවා. ඉතින් කෙසේ නමුත් යහළුවන් දෙදෙනෙක් හිටියා. ඒ අය ඒ භික්ෂූන් වහන්සේලා දෙනමක්, ඒ යාළු භික්ෂූන් වහන්සේලා දෙනමක්. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම කල්පනා කළා අපි සංසාරයෙන් එතර වෙමු කියලා. එහෙම කල්පනා කළා තව භික්ෂූන් වහන්සේලාත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් වන්දනා කළා කිව්වා ස්වාමීනි අපිට කමටහන් ලබා දෙන්න කියලා. කමටහන් කියලා කියන්නේ මොනවද කියලා කවුරුත් දන්නවනේ. භාවනා කරන්නට අවශ්‍ය උපදේශ මාලාව. භාවනා උපදේශවලට තමයි කමටහන් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යවතුන් වහන්සේ අපිට කමටහන් නැත්තම් භාවනා උපදේශ ලබා දෙන්න. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා දෙනම භාවනා උපදෙස් ඉගෙනගෙන තවත් භික්ෂූන් වහන්සේලාත් එකතු කරගෙන මහා වනාන්තරයක ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා භාවනා කරන්නට පටන් ගත්තා. එක ස්වාමින් වහන්සේ කෙනෙක්, දැන් මේ යාළුවෝ දෙන්නෙක්නේ. යාළුවන් දෙන්නගෙන් එක්කෙනෙක් දර පලනවා. ඊළඟට පරණ්ඩැල් වර්ග, පරණ්ඩැල් වර්ග කියන්නේ වේලිච්ච කොළ වර්ග. වේලිච්ච කොළ වර්ග ආදිය එකතු කර ගන්නවා. ඊළඟට රාත්‍රියේ ප්‍රථම යාමය තියෙනවනේ. රාත්‍රිය බෙදෙනවා සිංහල ක්‍රමයට අනුව සහ බෞද්ධ ක්‍රමයට අනුව යාම 3කට බෙදෙනවා. යාමයක් කියලා කියන්නේ පැය 4කට කියන නමක්.
යාමයක් කියන්නේ සිංහල ක්‍රමයට පැය 4කට. ප්‍රථම යාමය තමයි සාමාන්‍යයෙන් 6 ඉඳන් හවස 6 ඉඳන් රෑ 10 වෙනකන්. ඒ හඳුන්වන්නේ ප්‍රථම යාමය කියලා රාත්‍රියේ. ඊළඟට 10 ඉඳන් 2 වෙනකන් අලුයම 2 වෙනකන්. ඔය දැන් තමයි අලුයම කියලා කතාව තියෙන්නේ. නැත්තම් රෑටනේ දෙකක් තයිති. අලුයම කියන්නේ එළි වෙලා නෙවෙයිනේ දෙක කියන්නේ. දැන් සුද්දන්ගේ ක්‍රමයට දවස් ඉවර වෙනවනේ රෑ 12ට. ඊට පස්සේ දවස පටන් ගන්නෙත් රෑ 12ට සුද්දන්ගේ ක්‍රමයට. අපේ ක්‍රමයට රෑ 12ට අපි කියන්නේ මධ්‍යම රාත්‍රිය කියලානේ. දවස පටන් ගන්න වෙලාව කියලා කියන්නේ. රාත්‍රියේ මැද කොටස කියලා හඳුන්වන්නේ. මධ්‍යම රාත්‍රී 12 කියලානේ අපි හඳුන්වන්නේ. ඉතින් කොහොම හරි 10 ඉඳන් 2 දක්වා මධ්‍යම යාමය කියලා කියනවා. පැය 4කට තමයි යාමයක් කියන්නේ. ඊට පස්සේ 2 ඉඳන් 6 දක්වා පස්චිම යාමය කියලා හඳුන්වනවා. පස්චිම කියන්නේ අවසාන පැය 4. යාමය කියන්නේ පැය 4ක්නේ. අර දර පලන භික්ෂුවක් දර එකතු කරගන්න භික්ෂුවක් හිටියනේ. උන්වහන්සේ දර එකතු කරගෙන මේ මහා වනාන්තරයකනේ. රෑ වනාන්තරයක් ගත්තාම රෑට පුදුමාකාර විදිහට සීතලයි. නගරයක් වගේ නෙවෙයිනේ වනාන්තරයක්. රෑ වෙනකොට අධික ලෙස සීතල වෙනවා පරිසරය. ඇයි ගස් කොළන් වලින් වැටෙන හේවන. ඊළඟට නගරයක වගේ නෙවෙයි ගස් කොළන් තියෙන නිසා පරිසරයේ ජල වාෂ්ප රැඳෙන ප්‍රමාණය වැඩි ගස් කොළන් වල. දවල්ටත් ගස් කොළන් තියෙන නිසා පොළොව රත් වීමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා රැට ඉතින් අධික සීතලයි වනාන්තරය. මේ එක භික්ෂුවක් ඒ රෑ ප්‍රථම යාමය. ඒ කියන්නේ රාත්‍රී 6 විතර ඉඳන් රෑ 10 විතර වෙනකන් ගිනි මැල ගහනවා. ගිනි මැල ගහලා තවත් පොඩි හාමුදුරුවරු කට්ටිය එහෙමත් එකතු කරගෙන සීතල හන්දා ගිනි මැලේ ළඟට වෙලා ප්‍රථම යාමය කල්ගත කරනවා 10 විතර වෙනකන්. ඊට පස්සේ මධ්‍යම යාමයේදී රෑ 10ට විතර උන්වහන්සේ අනික් පිරිසත් එක්ක සැතපෙනවා. එක යාළුවෙක් කරන දෙයක්. අනික් යාළුවා කරන දේ තමයි එයා ප්‍රථම යාමයේදී නිදා ගන්නවා. එන හවස 6 විතර ඉඳන් රෑ 10 වෙනකන් නිදා ගන්නවා. විලාසනින්ම නිදා ගන්නව නැත්තම් සැතපෙනවා කියලානේ අපි අපේ ශාසනික වචනයෙන් කියන්නේ. හවස 6 ඉඳන් රෑ 10 විතර වෙනකන් උන්වහන්සේ සැතපෙනවා. හැබැයි සැතපිලා 12ට ආය 10න් පස්සේ නැගිටිනවා. අවදි වෙනවා. අවදි වෙලා ඊට පස්සේ එළි වෙනකම්ම භාවනා කරනවා. ඉතින් එක ස්වාමින් වහන්සේ කෙනෙක් එහෙම ප්‍රථම යාමය නිදාගෙන මධ්‍යම යාමයයි පස්චිම යාමයයි භාවනා යෝගීව ගත කළා. අනිත් ස්වාමින් වහන්සේ ප්‍රථම යාමය ගිනි තපෙමින් කල් ගත කරලා මධ්‍යම යාමයයි පස්චිම යාමයයි දෙකම හොඳට නිදා ගන්නවා, හොඳට සැතපෙනවා. ඉතින් කොහොම හරි අර භාවනා කරන ස්වාමින් වහන්සේ කිව්වා ඔය විදිහට ඉතින් හැමදාම දර පළමින් පරඬැල් එකතු කරමින් ගිනි තපෙමින් නිදාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. මොකද නින්දට අධික බර වෙලා වැඩි කාලයක් නිදාගෙන ජීවත් වෙන අයට කියන්නේ හිස් ජීවිතයක් ගත කරන්නෝ කියලානේ. ජීවිතේ හිස් එතකොට. හිස් කියලා කියන්නේ පිනක් එකතු වෙන්නේ නැහැනේ ජීවිතයට. පිනෙන් හිස් වෙනවා ජීවිතය. දැනුමෙන් හිස් වෙනවා. ඒ පොත්පත් කියවීමත් අඩු වෙනවනේ නිදා ගන්න වැඩි වුණාම. දැනුමෙනුත් හිස් වෙනවා ජීවිතය. අත්දැකීම් වලින් හැම පැත්තකින්ම ජීවිතය හිස් එකක් බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේක ඔහොම කරන්න හොඳ නෑ. ජීවිතේ හිස් එකක් වෙනවා. භාවනා කරගන්න පුරුදු වෙන්න ඕනේ. නිදා ගන්නම පුරුදු වෙන්න හොඳ නෑ. ඉතින් උන්වහන්සේව ඇහුවේ නම් නැහැ වුණාට. වස් කාලේ ඉවර වුණා. වස් කාලේ ඉවර වුණාම අතීතයේ භික්ෂූන් වහන්සේලාගේ පුරුද්දක් බුදුරජාණන් වහන්සේ බලන්න යන එක වස් ඉවර වෙලා හිටන්. ඉතින් උන්වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කළා. එක පස්සකින්
වාඩි වුණා බිම. බුදුරජාණන් වහන්සේ වුව මහණෙනි කොහොමද වස් කාලය බොහෝම හොඳින් බණ භාවනා කටයුතු එහෙම කරගනිමින් හොඳ පැවිදි ජීවිතයක් ගත කළාද කියලා ඇහුවා. අර ගිනි තපින ස්වාමින් වහන්සේ කිව්වා ස්වාමීනි මම නම් කම්මැලි කමක් නැතුව දර එකතු කළා. වේලිච්ච කොළ වර්ග ඒවට කියන්නේ පරඬැල් කියලා. වේලිච්ච කොළ වර්ග ඒවා එකතු කළා. එහෙම ක්‍රියාශීලී විදිහට ගත කළා. කම්මැලි කමෙන් අලස කමෙන් ගත කළේ නෑ වස්තුම් මාසෙ කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මගේ මේ යාළුවා එයා නම් දර එකතු කරන්නෙත් නෑ, පරඬැල් එකතු කරන්නෙත් නෑ, ගිනි තපින්නෙත් නෑ. එයා හවස් වෙනකොට නිදා ගන්නවා පේනවා කියලා. ඉතින් උන්වහන්සේ හිතන්නේ මේ එළි වෙනකම්ම නිදිනවා ඇති කියලා 6ට විතර නිදා ගන්නවා කියන්නේ. එහෙනම් ඉතින් එළි වෙනකම්ම ඔය වගේ එක දිගටම නිදිනවා ඇති කියලා උන්වහන්සේ හිතන්නේ. නමුත් අර ස්වාමීන් වහන්සේ දවල් කාලේ භාවනා කළා, වෙහෙසිලා, සක්මන් කළා, වෙහෙසිලා මහන්සි වෙලා වෙලාසනින් සැතපෙනවා. හැබැයි පැය 4ක් විතර සැතපීලා ඊට පස්සේ අවදි වෙලා ආයෙත් භාවනා කරන්න පටන් ගන්නවා. මේක අර ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. කියව මුන්වහන්සේ නම් වෙලාසනින්ම නිදා ගන්නවා. අධික නිින්දෙන් තමයි මේ වස්තුම් මාසෙම ගත කළේ බුදුරජාණන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. ඉතින් උන්වහන්සේ ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ඔය නම වෙලාසනින්ම නිදාගෙන බොහොම හිස් ජීවිතයක් ගත කළා කියන්නේ ඇත්තද? භාග්‍යවතුන් වහන්සේ මම උදේ කාලේ පිණ්ඩපාතේ වැඩම කරනවා ගමට. ඒ කාලේ අද වගේ දානගෙන හැල්ලා දෙන්නේ නැහෙනි. ළඟට දානගෙන හැල්ලා දෙන්නේ නැහැ. ඒ කාලේ ස්වාමින් වහන්සේලා ජීවත් වෙන්නේ පිණ්ඩපාතේ වැඩම කරලා. ඉතින් පිණ්ඩපාතේ වැඩම කරන උදේ කාලේ. ඊට පස්සේ දානේ වළඳලා ඒව අස්පස් කරලා විවේක ගන්නවා. ඊට පස්සේ හවස් කාලේ බණ භාවනා කර ගන්නවා. ඊට පස්සේ රාත්‍රී ප්‍රථම යාමේ එනකොට මම නිදා ගන්නවා. මධ්‍යම යාමේ රෑ 10ට විතර අද වෙලාවෙන් ගත්තොත් අවදි වෙනවා. ඊට පස්සේ එළි වෙනකම් භාවනා කර ගන්නවා. බොහොම විවේකීව කට්ටියක් සැතපීලා සද්ද බද්ද නෑ පරිසරේ, කතා කරන හඬ නෑ. හොඳට බණ භාවනා කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනික් භික්ෂුවට අර ගිනි තපෙමින් බණ භාවනා කරන්නේ නැතුව ඔහේ කට්ටියෙක් එකතු වෙලා තිරච්චීන කතා කරමින් හිටියේ. තිරච්චීන කියන්නේ තිරිසං කතා. තිරිසං කතා කියන්නේ දෙතිස් කතාවලට. දෙතිස් කතා කියන්නේ කිසිම වැඩකට නැති හිස් ප්‍රලාපවලට වැඩ කරන දෙතිස් කතා මං හිතන්නේ හැමෝම අහලා තියෙනවානේ. මං කීපයක් මතක් කරන්නම්. දෙතිස් කතා වලින් පළවෙනි එක තමයි රාජ කතා. රාජ කතා කියන්නේ රජවරු ගැන කතා කරනවා. රජ කෙනෙක් නැත්තම් ජනාධිපති ඉන්නවනේ. ජනාධිපතිතුමා ගැන මොළුවේ තියාගෙන එයා ගැන කතා කර ඉන්නවා. අන්න හිස් කතා වලින් පළවෙනි එක තමයි දෙතිස් කතා. අපාගාමි කතා හැටියට දක්වන තිරස්චීන කතා කියලා නිකනේ තිරිසං කතාව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට චෝර කතා දෙවෙනි එක. චෝර කතා කිව්වහම තේරෙනවනේ හොරු ගැන කතා කරනවා. කුඩුකාරයෝ ගැන, මංකොල්ලකාරයෝ ගැන, හොරු ගැන, හොරු අල්ලන ඒවා ගැන. ඔය ගැනමනේ අපිත් ගොඩාක් බහුලව කතා කරන දේවල් නේ ඇත්තටම. හොරු ගැන. ඒවා කෙරෙන්න ඕනේ. නමුත් ඒවා ගැනම කතා කර ඉන්න මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු ඒවා කරන්නේ නැති අය ඒවා ගැන කතා කර ඉන්නවනේ. එහෙම නැත්තම් මහා මාත්‍ය කතා. මහාමැතිතුමා ගැන. මහාමැතිතුමා කියන්නේ අගමැතිතුමා. අගමැතිතුමා ගැන කතා කර ඉන්නවා. ඒ ගැන කල්පනා කරනවා. ඒ ගැන කියනවා. ඒ ගැන ප්‍රචාරය කරනවා. ඒ ගැන විස්තර කරලා දෙනවා අනික් අයට. ඉතින් ගුණ විවේචන හෝ නොඑක් විදිහට රාජ කතා, චෝර, මහා අමච්ච, සේනා. එහෙම නැත්නම් කතා කරන සේනාව ගැන. සේනාව කියන්නේ
රටකින් ආරක්ෂකංශනේ හමුදාව, ඒ වගේ පොලිසිය, ඒ අය ගැන කතා කරන සේනා. බයා ඒව ගැන නැත්තම් කතා කරන බය ගැන. බයටපත් වෙන හේතු දේවල්, බය වෙන කතන්දර තියෙනවනේ නොඑක්. හොල්මන් කතා, විස්මිත කතා, අද්භූත කතා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒවා කතා කරන්න එපා කියලා. ඒවා මිනිස්සුන්ට වැඩක් නැහැ. කෙනෙක්ව බයටපත් වෙන, තැති ගන්න දේවල් ගැන කතා කිරීම අද්භූත දේවල්. ඔය සමහර ළමයි පවා ඉන්නවා ඔය බය හිතෙන සතුන්ගේ රූප එහෙම තියෙන චිත්‍රපටි ආදී දේවල් තියෙනවා. ඒවා බලනවා. සමහර අය ඒවා බලලා මානසික උමතු අය බවට පත් වෙලා බෙහෙත් ගන්න ළමයිනුත් ඉන්න අවුරුදු 17ක් 18ක් වෙනකොට උමතු වෙච්ච ළමයිනුත් ඉන්නවා. පුංචි කාලේ ඉඳන් අර භයානක චිත්‍රපටි එහෙම ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා බලන්න ගිහිල්ලා ප්‍රතිකාර ලබන ළමයිනුත් අපිට ගණනාවක්ම හම්බ වෙලා තියෙනවා. ඒව නිසා උමතු වෙච්ච ළමයි පවා ඉන්නවා. ඒව බලන්න ගිහිල්ලා. ඒ කියන්නේ ඒව බුදුරජාන් වහන්සේ දේශනා කළ තිරච්චීන කියලා තිරිසං කතා වැඩක් නැති බොහොම හිස් ඒවා. සේනා බය. ඊළඟට යුද්ධ. යුද්ධ කියන්නේ යුද්ධ ගැන කතා කරනවා. යුද්ධය පිළිබඳව කතා කරනවා. සේනා බය යුද්ධ. ඊළඟට ආහාර. කෑම බීම ගැන කතා කරමින් ඉන්න විතරක් කල් ගත කරන අය ඉන්නවා. පාන. පාන කියන්නේ පාන වර්ග පිළිබඳයි. සේනා බය යුද්ධ ආහාර පාන. ඔන්න ඔය වගේ ස්ත්‍රීන් ගැන කතා කරන අය ඉන්නවා. පිරිමි එකතු වෙලා සමහරට ස්ත්‍රීන් ගැන කතා කරනවා. සමහර විට ස්ත්‍රීන් පිරිස එකතු වෙලා පිරිමි ගැන කෙලෙස් ඇති වෙන විදිහට කතා කර කර ඉන්නවා. ඔය වගේ වැඩකට නැති කතා කරමින් කල් ගත කළා අර ගිනි තපින ලද භික්ෂුව. ඉතින් බුදුරජාන් වහන්සේක ඔබ එහෙම වැඩකට නැති කතා කරමින් කල් ගත කරපු කෙනෙක්. මේ භික්ෂුව බණ භාවනා කරලා තියෙනවා. ඒ වගේම රහත් ඵලයටත් පත් වෙලා තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. භාවනා කළා රහත් ඵලයත් අවබෝධ කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේගේ ඔබ වහන්සේත් එක්ක මේ භාවනා කරපු ස්වාමින් වහන්සේ ගත්තාම ඔබ වහන්සේ හරියට මහලු අස්වැයෙක් වගේ කියලා. ඇවිද ගන්න බැරි තරමට වයසට ගිය, වේගයෙන් යන්න බැරි මහලු දි รา ගිය අස්වැයෙක් වගේ ඔබ වහන්සේ. මේ බණ භාවනා කළා රහත් ඵලයට පත් වෙච්ච මේ භික්ෂුව වේගයෙන් ගමන් කරන්න පුළුවන් බොහෝම ශක්ති සම්පන්න, ජව බල සම්පන්න අස්වැයෙක් වගේ කියලා. ඉතින් ඔබලා දෙන්න එක මාවතක ගියොත් ඔබ පහු වෙනවා මේ භික්ෂුව ඉස්සර වෙනවා කියලා කිව්වා ධර්ම මාර්ගයේ පැත්තෙන් ගත්තහම. අන්න එහෙම උන්වහන්සේ පැහැදිලි කරලා ගාථාවක් දේශනා කරන්නට යෙදුනා තථාගතයන් වහන්සේ. අපි දැන් බලමු මේ ගාථාව. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහු ජාගරෝ අබලස්සංවසී ගස්සෝ හිත්වා යාති සුමේදසෝ කියලා ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ ගාථාව. ඊළඟට අප්පමත්තෝ පමත්තේසු. අප්පමත්තෝ කියන අප්‍රමාදී වූ මහරහතන් වහන්සේ. අප්‍රමාදී කියලා කියන්නේ අපි අහලා තියෙන වචනයක්නේ. අප්‍රමාදී කියලා සාමාන්‍ය නම් අපි කියන්නේ බොහොම ඉක්මනින් වැඩ කරන, කම්මැලි නැති, අලස නැති, ක්‍රියාශීලී, දක්ෂ, කාර්යශූර, අන්න ඒ වගේ අර්ථයක්නේ අපේ හිතට එන්නේ අප්‍රමාදී බව කියලා කිව්වහම. හැබැයි මෙතෙන්දී අප්‍රමාදී බව කියලා මේ ශාසනය තුල කියන්නේ සිහිය පැවැත්වීමට. සිහියට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. සිහියෙන් ජීවත් වීමට. සිහියෙන් ජීවත් වීම කියලා කියන්නේ අපි සතෙක් වුණත්, බල්ලෙක් වුණත්, හරකෙක් වුණත් මොකක් හරි වැඩක් කරනකොට ඒ තමන් මොනවා හරි වැඩක් කරනවා කියලා දන්නවා. ඒක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. මෙතෙන්දි සිහිය කියලා කියන්නේ අර කෙලෙස් තියෙනවනේ. ඒ කෙලෙස් දුරු වෙන විදිහට සිහිය පවත්වනවා. අපි නිතරම හිතන්නේ කෙලෙස් වැඩි වෙන විදිහටනේ.
නැති කෙලෙස් ඇති වෙනවා අපි හිතන විදිය ගත්තහම. ඒ වගේම අපි හිතන විදිහට තියෙන කෙලෙස් ටික වැඩි වෙනවා, නැති කෙලෙස් තියෙනවා නම් ඒවා ඇති වෙනවා. සිහිය කියලා කියන්නේම ඇත්තටම අපි යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ කියලා කියන්නේ නුවණට කියන නමක්. මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම, සිහි කිරීම, හිතීම. එනම් නුවණින් හිතමින් ජීවත් වීම තමයි සිහිය කියලා කියන්නේ. නුවණින් හිතමින් ජීවත් වෙනවා කියන්නේ ඇති කෙලෙස් නැති වෙන විදිහට සිටීම. ඊළඟට තියෙන කෙලෙස් වර්ධනය නොවන විදිහට හිතීම. නැති කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්නත්, තියෙන කෙලෙස් වැඩි වෙන්නේ නැති වෙන විදිහටත් හිතන එක තමයි නුවණින් සිටීම, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. බලන්න ඉස්සර ගොඩාක් කම්මල තාත්තලා එහෙම ගෙදර නිකන් ඉන්න වෙලාවට බුදු ගුණ මෙනෙහි කළා තියෙනවානේ. ඉතිපිසෝ ගාථාව ගණන් කරනවා එකවරක් හිතින් කියලා. අර නවගුණ මාලයක් තියාගෙන සියවරක් කියනවා, එක දෙක දිගට හිතින් සියවරක් කියනවා අර නවගුණ මාලෙන් ගණන් කරගෙන. අන්න බුදු ගුණ ගණන් කිරීම කරනවා, නැත්තම් බුදු ගුණ මනසිකාරය කළා තියෙනවා. ඒ සිහිය පැවැත්වීම. එහෙම නැත්තම් පැරණි අය නිතරම හිතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා. ඔය වගේ මෛත්‍රී කරමින් ඉන්නවා. හිතින් කාටවත් ඇහෙන්න කියන්නේ. හිතින් හැම වෙලේම නිකන් ඉන්න වෙලාවට කවුරු හරි එක්ක කතා කරන්නේ නැත්තම් වැඩක් කළත් කමන්නේ, ඒ වැඩේ කරන්නේ මෛත්‍රී කර කර හිතින්. අන්න ඒව තමයි සිහියෙන් ඉඳීම. එතකොට කෙලෙස් හිතට එන්නේ නැහනේ. නැත්තම් අපි වැඩක් කරනකොට කොච්චර ආසාවල් හිතට එනවද? තරහ හිතට කොච්චර එනවද? ඉරිසියාව එනවා හිතට, වෛරය එනවා, මානය එනවා, පලිගන්න අදහස එනවා. අන්න එහෙම නැතුව සිහිය කියලා, සිහියට තමයි, සිහියෙන් විසීමට තමයි මේ අප්‍රමාදී බව කියලා කියන්නේ. අප්පමත්තෝ පමත්තේසු. දැන් ප්‍රමාද වූ පුද්ගලයන් අතර අප්‍රමාද වූ තැනැත්තා. අප්‍රමාද වූ තැනැත්තා කියන මෙතෙන්දී රහතන් වහන්සේට. උන්වහන්සේන සම්පූර්ණයෙන්ම සිහියෙන් ඉන්න කෙනා. අපි ටික වෙලාවක් සිහියෙන් හිටියත් ඊළඟ වෙලාවේ ආයෙ කෙලෙස් වලට බැස ගන්නවා හිත. ආයෙ කෙලෙස් වලට හිත ගමන් කරන්න පටන් ගන්නවා. මෙතෙන්දී අප්පමත්තෝ කියන්නේ, මේ ගාථාවේදී අප්පමත්තෝ කියන්නේ රහතන් වහන්සේ. අර ප්‍රමාද වූ අය අතර අප්‍රමාදී වූ රහතන් වහන්සේ. සුත්තේසු බහුජාගරෝ. ඊට පස්සේ නිදියන අය අතර බහුජාගරෝ කියන්නේ බොහෝ කොට නිදි වරණ තැනැත්තා. සුත්තේසු කියන්නේ නිදියන අය අතර. ඔන්න අපි අයිති වෙනවා මේ නිදියන අය කියන කොටසට. අපි නිදියන අය පිරිසක් අපි ඇත්තටම. නින්දවල් දෙකක් තියෙනවා. පළවෙනි නින්ද තමයි ප්‍රකෘති නින්ද කියන එක. හොඳට මතකේ තියාගන්න. ප්‍රකෘති නින්ද. ප්‍රකෘති නින්ද කියලා කියන්නේ මොකද්ද? ප්‍රකෘති නින්ද කියන්නේ, දැන් බලන්න මල් දැකලා තියෙනවනේ, නෙළුම් මල්, මානෙල් මල්, ඕලු මල්, කුමුදු මල් එහෙම දැකලා තියෙන්නේ. ඒ මල් උදේට හිරු එළිය එනකොට අවදි වෙනවා. අවදි වෙලා ඉඳලා වෙහෙස මහන්සි වුණාට පස්සේ ආයෙ හිරු එළිය නැති වුණාම ආයෙ හැකිලිලා තියෙනවා. හැකිලිලා තිබලා ආයෙ ඊළඟ දවස් උදේට තමයි ආයෙත් අවදි වෙන්නේ. නැත්තම් ආයෙ පිපෙන්නේ. සමහර ගස්වල කොළ තියෙනවා. ඒ කොළ රැට ඇකිලිලා නිදා ගන්නවා. සමහර ගස්වල කොළ. හැම ගහකම නෙවෙයි, සමහර ගස්වල කොළ ඇකිලිලා නිදා ගන්නවා. ආයි උදේට තමයි ඒ කොළ අවදි වෙන්නේ. අන්න ඒ වගේ ශරීරයට වෙහෙස දැනුණාම අපිට නිින්ද කියන එක
අත්‍යවශ්‍යයි. ඒ નિયમિත වේලාවකට නිදාගත්තේ නැත්තම් එහෙම දවසේ ගෙවෙන ස්නායු ටික සෛල කියලානේ අපි කියන්නේ දවසේ ගෙවෙන සෛල ප්‍රමාණයක් තියෙනවනේ වැඩ කරනකොට කතා කරනකොට ඇවිදිනකොට වැඩපොළ කරන විට ගෙවෙන යම්කිසි සෛල ප්‍රමාණයක් තියෙනවා. මොළේ හදවතේ ඇඟේ මුළු ශරීරෙම තියෙනවා. මාංශ පේශි යම් ප්‍රමාණයක් ගෙවෙනවා. ඉතින් අස්ථි වලට යම්කිසි වෙහෙසක් දැනෙනවා. ඒ ටික ආයෙත් හැදෙන්නේ නිදාගත්තට පස්සේ තමයි. අර ගෙවි ගිය සෛල ටික ආයෙ හැදෙන්නේ නිදාගත්තට පස්සේ. අන්න ඒකට නිින්දක් අවශ්‍යයි. ඒ අවශ්‍ය නිින්දට අපි කියන ප්‍රකෘති නිින්ද. ඒක ශරීරයට අත්‍යවශ්‍ය වූ එකක්. ඒ අත්‍යවශ්‍ය වූ ප්‍රකෘති නිින්ද කෙලෙස් තියන අයටත් ඕනි. ඒ ප්‍රකෘති නිින්ද කියන එක කෙලෙස් නැති රහතන් වහන්සේලාටත් ඕනි. මොකද උන්වහන්සේලාත් ඇවිදිනකොට උන්වහන්සේලාගේ වෙනම දෙයකින් ඇඟ හැදිලා නැහැනේ අපේ විදිහටම සම්මස්නහර ඇට මිදුළු වකුගඩු හදවත මේවනේ උන්වහන්සේලාටත් තියෙන උන්වහන්සේලාගෙත් ඒවා ගෙවෙනවා. ඒ වගේ වුණාම ඒවා සකස් වෙන්න උන්වහන්සේලාටත් ප්‍රකෘති නිින්ද කියන එක අවශ්‍යයි. ඒ කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නිින්ද. සාමාන්‍යයෙන් කියන අවුරුදු 20කට අඩු නම් පැය කීයක් විතර නිදා ගන්න ඕනි කියලාද කියන්නේ? අවුරුදු 20කට අඩු කෙනෙක් පැය 8ක් නිදියන්න ඕනි කියලානේ කියන්නේ. ශරීරය හොඳට හැදෙන්න මොළේ ගෙවි යන සෛල ටික ඇඟේ ගෙවි යන සෛල ටික මාංශවල ගෙවිලා යන සෛල ඒ ටික හැදෙන්න පැය 8ක් හොඳට නිදා ගන්න ඕනි කියලා කියන අවුරුදු 20ට අඩු ළමයි. අවුරුදු 20ට වැඩි වුණාම පැය 6ක් නිදා ගන්න ඕනි හොඳට ශරීරය පවත්ව ගන්න නම් ප්‍රතිශක්තියත් එක්ක නිරෝගී මත්ව කය හොඳට පවත්ව ගන්න නම් අවුරුදු 20න් පස්සේ පැය 6ක් නිදා ගන්නට ඕනි. අවුරුදු 60 විතර වෙනකන්. අවුරුදු 60න් පස්සේ පැය 4ක් නිදාගත්තාම ඇති. ඊටට නිදා ගන්න ඕනේ නැහැ ඊට පස්සේ. අවුරුදු 60න් පස්සේ ලොකු නිින්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැය 4ක් වගේ නිදාගත්තාමත් ප්‍රමාණවත් වෙනවා එයාට. ඉතින් හැබැයි වයසට ගිහිල්ලා හොඳට ලෙඩ වුණාට පස්සේ ඔත්පොළ වුණාට පස්සේ ඇඳටම වැටෙනවනේ සමහර විට. ඊට පස්සේ නම් ඉතින් අර පුංචි ළමයි වගේ ආයෙ පැය 20ක් විතර නිදා ගන්න වෙනවා දවසට. ගොඩක්ම දුර්වල වෙලා ගියාට පස්සේ. පුංචිම ළමයි අවුරුදු විතර ළමයි පැය 20ක් විතර නිදිනවනේ පැය 4ක් වගේනේ ඇහැරලා ඉන්නේ. පොඩීම කාලේ. ඉතින් ඒ වගේ මට්ටමට වෙනවා අන්තිමට දුර්වල වුණාට පස්සේ. ඉතින් ඒ නිින්ද අත්‍යවශ්‍ය එකක්. ඒකට අපි කියන ප්‍රකෘති නිින්ද කියලා. ඊළඟට දෙවෙනි නිින්ද තමයි කෙලෙස් නිින්ද. කෙලෙස් නිින්දත් අපිට තියෙනවා. ප්‍රකෘති නිින්දත් අපි කොහොමත් ප්‍රයෝජනයට ගන්නවා. කලාතුරකින් සමහර විට ප්‍රකෘති නිින්ද මග හැරෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට පාඩම් කරන්න ගියාම අපි පැය 8ම නිදියන්න නැති වෙන්න පුළුවන්. ගමනක් යන්න යනකොට ඔෆිස් යන්න තියෙන හඳ වෙලාසෙන් නැගිටින්න පුළුවන්. ඉතින් ප්‍රකෘති නිින්ද ප්‍රයෝජනයට ගන්නවා. ප්‍රකෘති නිින්ද ප්‍රයෝජනයට ගත්තේ නැතත් දෙවනි නිින්ද තමයි කෙලෙස් නිින්ද. කෙලෙස් නිින්ද කියලා කියන්නේ මොකද්ද? අපි මේ පංච නීවරණ වලින් යුතුව කටයුතු කරනවා. ඒ කියන්නේ මේ අපි හැම මොහොතකම ඉන්නේ නිදාගත්තේ නැතත් අවදි වෙලා හිටියත් පංච නීවරණත් එක්කනේ. පංච නීවරණ හැම කෙනෙක්ම දන්නවනේ. කාමච්ඡන්ද කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි තියෙන ආසාව, ඇලීම, තණ්හාව, ලෝභය ඒකට අපි කියනවා කාමච්ඡන්ද. ඊළඟට ව්‍යාපාද කියන්නේ තරහ ගන්නවා, වෛරය, කෝපය, පලිගැනීම, එකට එක කිරීම ඒ තමයි ව්‍යාපාද. තීන මිද්ද කියන්නේ ඔය අධික ලෙස නිදා ගන්න කම්මැලි අලස ගතියනේ. අවශ්‍ය ප්‍රමාණයට නිදාගත්තට කමක් නැහැ කෙනෙක්. අවශ්‍ය ප්‍රමාණයට හැර කම්මැලි ලෙස අධික ලෙස නිදියන ඒ මානසික අලස බව කම්මැලිකම මේකට අපි කියන තීන මිද්ද. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියලා කියන්නේ හිතේ කාරමුණක තියෙන්නේ නැතුව හිත විසිරෙනවා, හිත දුවනවා, හිත චංචලයි. හිත
යමක් තුල ඒ කර්මුණක් තුල තියාගන්න එක තැනක තියාගන්න බෑ. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන පටිච්ච සමුප්පාදය ගැන ඇතිවෙන සැකය. ඉතින් මේ පංච නීවරණයන්ගෙන් යුතුව සිටීමට කියනවා කෙලෙස් නින්ද කියලා. ඒක නිදාගෙනම ඉන්නව නෙමෙයි. පංච නීවරණයන්ගෙන් යුතුව ඇවිදිමින් හිටියත් කියන්නේ නිදාගෙන හිටියා කියලා. කෙලෙස් නින්දෙන් නිදාගෙන හිටියා කියලා. පංච නීවරණයන්ගෙන් යුතුව අවදි වෙලා ඉඳගෙන හිටියත් කියන්නේ කෙලෙස් නින්දෙන් නිදාගෙන ඉන්නවා කියලා. අන්න කෙලෙස් නින්ද. ඉතින් මේ කෙලෙස් නින්ද තියෙන අය අතර රහතන් වහන්සේලාට බහුජාගරෝ කියන්නේ බොහෝ කොට නිදි වරන්නෝ කියලා කියනවා. ඇයි උන්වහන්සේලා බොහෝ කොට නිදි වරන්නෝ කියන නිදාගන්නේ නැහැ කියලා නෙමෙයි. රහතන් වහන්සේලාත් නිදා ගන්නවා, රහතන් වහන්සේලා සැතපෙනවා. හැබැයි නිදාගත්තට සැතපුණාට උන්වහන්සේලාට අර අපිට තියෙන කෙලෙස් නින්ද නැහැ. උන්වහන්සේලා කෙලෙස් වලින් යුතුව කල් ගත කරන්නේ නැහෙනි. කෙලෙස් වලින් යුතුව කල් ගත කරන්නේ නැති හන්ද උන්වහන්සේලාට කෙලෙස් නින්ද කියන එක නැහැ. ඉතින් කෙලෙස් නින්ද නැති නිසා උන්වහන්සේලාට කියනවා බහුජාගරෝ කියලා කියනවා. උන්වහන්සේලා කෙලෙස් නින්දෙන් තොර වූ පිරිසක්. ඉතින් උන්වහන්සේලා ගැන කියන අබලස්සංව සීඝස්සෝ හිත්වා යාති සුමේදසෝ. ඒ රහතන් වහන්සේලා දුර්වල අස්වයෙක් පහු කරගෙන යන බොහොම ශක්ති සම්පන්න ප්‍රබල අස්වයෙක් වගේ ධර්මය තුලින් ඉදිරියට යනවා කියන කාරණාව පැහැදිලි කළා දුන්නා. ඊළඟට හොඳට කල්පනා කරලා බලන්න අපි නිදාගන්නේ කොහොමද කියලා, නිින්දට යන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඉස්සර නම් අපිට මතකයි අපේ පුංචි කාලේ මේ ඉන්න වැඩිහිටියන් උනත් පුංචි කාලේ කල්පනා කරලා බැලුවොත් මතක ඇති. ඉස්සර පරණ අම්මලා නිකම්ම ආවට ගියාට නිදා ගන්න දෙන්නේ නැහැ. ඉස්සෙල්ලම දත් මදින්න ඕනි. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙන්න ඕනි. අම්මත් එක්ක හයියෙන් කියලා පන්සිල් කියලා සමාදන් වෙන්න ඕනි. පන්සිල් සමාදන් වෙන්න ඕනි. ඊට පස්සේ බුදුන් වැඳලා කරණීය මෙත්ත සූත්‍රය කියලා නිදියන වෙලාව කියලා කොට්ටෙට තට්ටුත් කරලා නිදියන වෙලාව කියලා ඊට පස්සේ තමයි ඉස්සර නිදාගන්නේ. ඒ කියන්නේ ඉස්සර නිදාගන්නේ බොහෝ වෙලාවට සිහියෙන් නිදාගන්නේ. ඔය මොනවා හරි කල්පනා කර නෙමෙයි. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ පිරිතක් කියලා අම්මටත් වැඳලා ගාතාව කියලා තාත්තටත් වැඳලා ගාතාව කියලා නිදාගන්න ඉස්සර. ඔහේ දැන් වගේ සින්දුවක් කනේ ගහගෙන නිදාගන්නේ. දැන් ගොඩාක් තරුණ ළමයි ගත්තාම නිදාගන්නේ ෆෝන් එකෙන් සින්දුවක් අරගෙන ඊට පස්සේ කණික් කාටවත් ඇහෙන්නේ නැති වෙන කනට සම්බන්ධ කරගෙන අසිහියෙන්නේ නින්දට යන්නේ. එහෙම නැත්නම් සින්දු කන පැලෙන්න සින්දු දාලා ඔහේ නිදා ගන්නවා. ඉස්සර නෑ එහෙම සිහියෙන් යම්කිසි සිහියකින් යම් මට්ටමකට භාවනාවක්ම කළේ නැති වුණාට යම් මට්ටමකට නිදා ගන්නවා සිහියෙන් යුතුව. ඉතින් සිහියෙන් නිදාගන්නේ නෑ ගොඩක් අය. නිදාගන්නේ බොහෝ වෙලාවට සිහියෙන් තොරවයි නිදාගන්නේ. සිහියෙන් තොරව නිදාගත්තාම සිහියෙන් තොරව කියන්නේ ඔය මොනවා හරි දේවල් කෙලස් මොනවා හරි හිත ඉන්නකොට ඔහේ නිින්ද යනවා. ඇඳට වෙලා මොනවා හරි ඔහේ කල්පනා කර ඉන්නවා, වැඩ කර නැති මොනවා හරි දේවල් කල්පනා කර ඉන්නවා. ඔහොම කල්පනා කර ඉන්නකොට නිින්ද යනවා. එහෙම නිින්ද ගියාම බුදුරජාන් වහන්සේ වදාලා ආදීනව 5ක් ලැබෙනවා. සිහියෙන් තොරව නිදාගත්තාම ආදීනව 5ක් ලැබෙනවා. පළවෙනි ආදීනවය දුකසේ නිදාගනී. දුකසේ නිදාගනී කියන්නේ එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා කෙඳිරි ගානවා. අන්න දුකසේ නිදා ගන්නවා. සමහරට කුණු කෙල පෙරෙනවා. සිහිය නිදාගත්තොත් කුණු කෙල කටට එන්නේ නැහැ. උදේට ගොඩාක් අය හිතන්නේ නිදාගත්තාම කොහොමත් කුණු කෙල කටේ පිරෙනවා කියලානේ. එහෙම නෑ.
සිහියෙන් තොරව නිදාගත්තොත් විතරමයි කුණු කෙල වැක්කිරෙන්නේ කෙනෙකුගේ. සිහියෙන් යුතුව නිදාගන්න කිසිම කෙනෙකුගේ කුණු කෙල වැක්කිරෙන්නේ නැහැ. කුණු කෙල කටේ පෙරෙන්නේ නැහැ. අර මූණේ පෙරෙන්නේ නැහැ කුණු කෙල. කෙඳිරි ගාන්නේ නැහැ සිහියෙන් නිදාගත්තොත් හීනෙන් කෙඳිරි ගාන්නේ. අන්න දුකසේ නිදාගන්නවා සිහියෙන් තොරව නිදින අය. ඊළඟට දේශනා කළා දුකසේ අවදි වෙනවා. උදේ නැගිටින්නේ දුකසේ. දුකසේ කියලා කියන්නේ බොහොම අමාරු වෙන්නේ නැගිටින්නේ. අතපය රිදෙනවා නැගිට ගන්න බෑ හරි අමාරුයි අනේ තව ටිකක් නිදා ගන්න තිබ්බනම් කියලා හිතෙනවා. තව විනාඩි 10කින් විතර මම එන්නද කියලා අහනවා නැගිටින්නද කියලා අහනවා. ඒ දුකසේ අවදි වෙන්නේ. අර මලක් පිබෙදෙනා වගේ කවුරු හරි කතා කළත් බෙල් එක වැදුනත් එකපාරට බොහොම ප්‍රබෝධමත්ව යෝධයෙක් වගේ වීරයෙක් වගේ නැගිටින්නේ නැහනේ. කම්මැලි කමෙන් හරි අමාරුවෙන් එහෙට මෙහෙට තව ටිකක් ගුලි වෙලා නිදා ගන්නයි පොරවගෙන නිදා ගන්න හිතෙන්නේ. අන්න දුකසේ අවදි වෙනවා සිහියෙන් තොරව නිදාගත්තොත්. ඊළඟට දේශනා කළා පවිටු සිහින දකි නරක හීන දකිනවා සිහියෙන් තොරව නිදාගත්තහම. යක්ෂයන් ප්‍රේතයන් කුම්බාණ්ඩයන් එක්ක තමන්ට කවුරු හරි ගහනවා මරන්න එනවා වසවිස දෙනවා මෙන්න මේ වගේ දරුණු හීන නරක හීන දකිනවා සිහියෙන් තොරව නිදා ගැනීමෙන්. ඊළඟට කියනවා තුන්වෙනි ඊළඟ හතරවෙනි කාරණාව තමයි දෙවියන්ගේ ආරක්ෂාව නැති වෙනවා. සිහියෙන් තොරව නිදාගත්තොත් නිදාගත්තට පස්සේ දෙවිවරු එයාව ආරක්ෂා කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සිහියෙන් තොරව නිදාගන්න අය දෙවියන් විසින් ආරක්ෂා කරන්නේ නිදාගෙන ඉන්න කාලේ. සමහර විට නිදාගෙන ඉන්න කාලේ විපතක් වෙන්න පුළුවන්. එයාට සමහර විට සෙමහිර වෙන්න පුළුවන්, පපුවේ අමාරු වෙන්න පුළුවන්, වෙන විපතක් වෙන්න පුළුවන්. දෙවියන් ආරක්ෂා කරගන්නේ නැහැ සිහියෙන් තොරව නිදා ගන්න අය. ඊළඟට පස්වෙනි කාරණාව විදිහට දක්වලා තියෙනවා ඒ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය සමහර විට බැහැර වෙනවා කියලා සිහියෙන් තොරව නිදා ගැනීමෙන් එවන ඔය විදිහට ආදීනව පහක් දක්වලා තියෙනවා. ඊළඟට කියනවා සිහියෙන් යුතුව නිදා ගැනීමේ ආනිසංස පහක් තියෙනවා. කියන්නේ ඔය බුදුන් වැඳලා පිරිත් කියලා පුළුවන් නම් මෛත්‍රී භාවනා හිම කරලා හොඳ සිහියෙන් නිදා ගන්නවා. පුළුවන් නම් ඇඳට වෙලා හිටන් බුදුන් ඇඳලා පිරිත් කියලා ඉවර වෙලා ඇඳේ මිඳගෙන ඒව කළත් කමන්නේ. ඇඳේ මිඳගෙන බුදුන් ඇඳලා ඇඳේ මිඳගෙන කරණීය මෙත්ත සූත්‍රය කියලා ඇඳේ මිඳගෙන පුංචි වෙලාවක් භාවනා කළා ඊට පස්සේ නිදාගෙන හිටන් නිින්ද යනකනුත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා අන්න සියලු සත්වයන්ට මෛත්‍රී කරමින් ඉන්නවා. එහෙම නැත්නම් දිසා 10ක් තියෙනවනේ දස දිසා කියලා. දස දිසා එකක් එකක් ගානේ මෛත්‍රී කරන්නත් පුළුවන්. එහෙම මෛත්‍රී කරමින් නින්දට යනවා. අන්න එහෙම නින්දට යනවා නම් සිහියෙන් නිදා ගන්නවා වෙනවා. සිහියෙන් නිදා ගන්නකොටත් ආනිසංස පහක් ලැබෙනවා. පළවෙනි ආනිසංසය තමයි සුඛං සුපති. සුවසේ නිදා ගන්නවා. ඊළඟ සුඛං පටිබුජ්ජති උදේට මලක් පිබිදෙනවා වගේ ඊටාම සුවසේ අවදි වෙනවා. නපාපකං සුපිනං පස්සති. නරක හීන පෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිහියෙන් නිදාගත්තාම අවදි වෙනකම්ම දෙවිවරු එයාව ආරක්ෂා කර ගන්නවා. හීනෙන් විපතක් කරදරයක්, නිින්දෙන් විපතක් කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. සෙමහිර වෙන්න දෙන්නේ නැහැ. හෘද ආබාධ නිින්දෙන් හැදෙන්න දෙන්නේ නැහැ. ප්‍රෙෂර් වැඩි වෙන්නේ නැහැ. වෙනත් ආබාධ දෙන්නේ නැහැ මාරාන්තික. දෙවිවරු එයාගේ ජීවිතේ හොඳටම ආරක්ෂා කර ගන්නවා. නිින්ද ගිය වෙලාවෙ ඉඳන් අවදි වෙනකම්ම දෙවිවරු එයාව හොඳට ආරක්ෂා කරගෙන ඉන්නවා. ඊළඟට ශරීරයේ තියෙන අපද්‍රව්‍යයන් බැහැරවීමක් සිදු වෙන්නේ නැහැ සිහියෙන් නිදාගත්තාම. ඉතින් මෙන්න එහෙම සිහියෙන් නිදා ගැනීම වැදගත්කම ගැනත්
මේ ගාථාවෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. අද මේ ධර්ම දේශනාව මේ පමණකින් නිමාවට පත් වෙනවා. අද දවසට නියමිත මේ හෝරාවක කාලයක් පුරාවට අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ධම්මපදයේ සද්ධර්ම සාගරය සදහම් විවරණය තුලින් අප්‍රමාදීව කටයුතු කිරීමත් ඒ අප්‍රමාදී බව මෙලෝ ජීවිතයට සසර ජීවිතයට සුවපත් භාවයේ පිණිස කෙසේ උපයෝගී වනවාද කියන කාරණාව වගේම බොහෝ දරුවන් පිරිසක් මෙතන රැස්ව සිටින නිසාත් එය දරුවන්ගේ මේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නට ධෛර්යවන්තව කටයුතු කරන්නට ඒ ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම කොයිතරම් ධර්මානුකූලව ජීවිතයට ධර්මයත් සමග ඒකාබද්ධ කරගන්න ඕන කොහොමද කියන කාරණාව වැඩිහිටියන්ටත් දූ දරුවන් සියලු දෙනාටත් එකසේ අපේ ස්වාමින් වහන්සේ වැදගත් වන ලෙස උපයෝගී වන ලෙස ප්‍රයෝජනවත් වන ලෙස පහදා දෙන්නට යෙදුණා. විශේෂයෙන් අද දවසේ මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණිමාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට සුපින්වත් හැම දෙනා වෙනුවෙන්මත් බෞද්ධ ආමාත්‍ය ජාලය වෙනුවෙන්මත් අපි පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ පිළිගන්වනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට සද්ධර්ම සාගර සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ වල්පිට පදිංචි නන්දා උඩුවරගේ මෑණියන් සහ සේතන් විතාන පියතුමන් ඇතුළු දූදරු පිරිස විසින් මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබනවා. ඒ ඇත්තන් සියලු දෙනාටත් ඒ ඇත්තන් නමින් වර්ග පරපුරේ මිය පරලොව යන්නට යෙදුන සියලු ඇත්තන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට අපගේ පූජනීය දොළොස්වල උදිත දිර ස්වාමීන් වහන්සේට පින්වත් හැම දෙනා වෙනුවෙන්ම ඊටම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුමින්වත් ඔබ හැමත උතුම් තුනුරුවන් සරණයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ සද්ධර්ම සාගරය වැඩසටහන ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව ටීවී එකේ යනකොට බලනවා, රේඩියෝ එකෙන් අහනවා. ඉතින් විශාල පිනක් මේ හැම දෙනාගේම ජීවිතවලට අත් වෙනවා. ඉතින් ඒ පින සිදු කර ගනිමින් අද මේ උදාර ධර්ම දානයේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුනේ වල්පිට පදිංචි නන්දා උඩුවරගේ මෑණියන්, සේතන් විතාන ආදරණීය පියතුමාණන් ඇතුළු දූදරු පිරිස. අරමුණ දෙසැම්බර් අරමුණ 75 වන වියට පාතබමින් දෙසැම්බර් 7 වන දින උපන් දිනය සැමරූ සේතන් විතානගේ ආදරණීය පියතුමාට සෙත් ප්‍රාර්ථනා කිරීමට, ඒ වගේම දෙසැම්බර් 20 වන දින උපන් දිනය සමරන නන්දා උඩුවරගේ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීම. ඉතින් ජන්ම දිනය සමරන ඒ ආදරණීය මෑණියන්ට, ඒ ආදරණීය පියාණන්ට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ සත්පුරුෂයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, තව තවත් මේ ජීවිතයේ ගුණ පිළිවෙත් පුරා ගන්නට වාසනා මහිමය උදා වේවා කියලා අපි මව්පිය දෙදෙනාට හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. දරණාගම විසූ යූ.ඩී. අබිලින් පෙරේරා පියාණන් වහන්සේට, කුමාර පේලිගේ රොසලින් නෝනා මෑණියන් වහන්සේට,
විතානගේ චාර්ලිස් සිඤ්ඤෝ පියතුමානන්ට තලාකොටුන්ගේ අමරාවතී මෑණියන්ට යූ.ඩී. උපසේන යූ.ඩී. දයාවතී විතානගේ කරුණාවතී එස්.කේ. සෝමදාස නිමල් මුණසිංහ ජයසේන කළු ආරච්චි කේ.ඩී. කරුණාදාස ඒ.ඩී. බන්දුසේන ඒ.ඩී. ධම්මික යූ.ඩී. චමින්ද කියන මේ සත්පුරුෂ පින්වත් හැම දෙනාටමත් අපවත් වී වදාළ අතිගෞරවාස්පද පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ මිය පරලොව ගියේ හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. ඒ සත්පුරුෂයන්ට මේ පින් ඒකාන්ත කොට දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, මුළු සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර අජරාම රමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීම. දායකත්වයේ දරන වල්පිට පදිංචි නන්දා උඩුවරගේ මෑණියන්ටත් සේතන් විතාන පියාණන්ටත් ඒ දූ දරුවන් හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් ස්වාමින් වහන්සේලටත් බෞද්ධ මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂක අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සැමටත් සෙත් පතනවා. සෑම දෙනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වීසස් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩමිනේ රාෂ්ටක නින්දා පහස තර්ජන ගර්ජන මාරක බාධක මේ සියල්ල හිරුදුටු ගන දුරක්සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය, මගේම උතුම් ධර්ම රත්නය, මගේම උතුම් ආර්ය මහා සංඝ රත්නය ඔබ හැම දෙනා මනාකොට ආරක්ෂා කරනු ලබත්වා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකදීම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලොව සුගතිගාමී වේවා, සසර ගමන සුවපත් වේවා, නිවන් දකිනාතුරා කල්යාණ මිත්‍ර සම්පත් ඇසුරට ලැබේවා, ධර්ම ශ්‍රවණය ලැබේවා, යෝනිසෝ මනසිකාරය පිහිටත්වා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නට ලැබේවා. ඊ타ම ඉක්මන් ජීවිතයකදී අනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානීය අග්‍රගණ්‍ය වූ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතුබුදු වෙන මහ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු සදෙව්ලෝකවාසී සියලු දෙවියෝද පින් කැමැති සියලු බ්‍රහ්ම රාජයෝද ආර්ය සුමන සමන් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන් පළාත් භාර විභීෂණ දෙවියන් රෝහණට අධිපති කතරගම දෙවියන් වන්නියට අධිපති අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන්
සරස්වතී මෑණියන් පත්තිනි මෑණියන් අපේ ඉෂ්ඨකාමි හිතකාමි දෙවිවරුද ශාසන මාමක ලෝකපාලක සියලු දෙවි දේවතාවෝද මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු දියුණු වේවා. දෙවියන්ගේ ධාර්මික ආශිර්වාදයේ රැකවරණ ආරක්ෂාව සැලසේවා. දෙවියෝද සාන්ත ප්‍රණීතමා නිමනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරං රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට